ආයිබෝන් හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ අද කතා කරන්න යන්නේ මේ චෙක්පත් පාඩමේ අපිට සම්බන්ධ වෙන ඊටාම අමාරු අපහසු සිසුන්ට තේරුම් ගන්න දෙයක් අමාරු කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මොකද්ද අපි සාකච්ඡා කරන මාතෘකාව වෙන්නේ චෙක්පත් නිෂ්කාශනය පිළිබඳව තමයි දරුවනේ අපි සාකච්ඡා කරන්නේ. චෙක්පත් නිෂ්කාශනය. ඔකට ක්ලියරින් කියලා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. චෙක් එකක් ක්ලියර් කරනවා, නිෂ්කාශනය කරනවා. දැන් ඔබ දන්නවා චෙක්පතක් සම්බන්ධයෙන් තියෙනවා චෙක්පතකට සම්බන්ධ වෙන ප්‍රධාන බැංකු දෙකක්. මොකක්ද මේ සම්බන්ධ වෙන බැංකු දෙක? එකක් තමයි චෙක්පතකට සම්බන්ධ වෙනවා දරුවනේ ගෙවන බැංකුව. චෙක්පතකට ගෙවන බැංකුව. අනිත් එක දරුවනේ චෙක්පතකට සම්බන්ධ වෙනවා රැස් කරන බැංකුව. ගෙවන බැංකුවයි රැස් කරන බැංකුව. එතකොට දැන් චෙක්පතක් සම්බන්ධයෙන් ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන්නේ මොකක්ද කියලා අපි මේ උදාහරණයෙන් බලමු. සරල උදාහරණයක් ගන්නම්. ඔයාලට මතක ඇති අපි මේ පාඩම් පුරාම ගත්ත එකම උදාහරණය. නේ? අපි තෝරන BOC චෙක් එකක්. හරි? BOC මොරටුව චෙක් එකක්. මොරටුව. හරි? ඊට පස්සේ මේකේ තියෙනවා පියුමි රන්සමාලි කියලා තියෙනවා. අපි තුමු රේඛනයක් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 5ක චෙක් එකක්. ගණන් සරයි දැන්. රංජන් තමයි මේකේ අස්සම් කරලා තියෙන්නේ. මේකේ අපි දන්න ඩීටේල් ටික පොඩ්ඩක් ලියා ගමු. මට කියන්නකෝ මේ චෙක් එකේ අනකරු කවුද? මේ චෙක් එකේ අනකරු කියන්නේ චෙක් එක දෙන එක්කෙනා. චෙක් එකේ නියෝග දෙන එක්කෙනා. ජංගම ගිණුම් හිමියා. රංජන් තමයි මේකේ අනකරු. ඊට පස්සේ කවුද මේකේ ආදායකයා? කවුද මේකේ ආදායම ලැබෙන්නේ? පියුමිට තමයි ආදායම ලැබෙන්නේ. පියුමි තමයි ආදායකයා. එතකොට මේ චෙක් එකේ අන ලද්දා එහෙම නැත්නම් එයාට අපි කියනවා ගෙවන බැංකුව කියලා. චෙක් එකට සල්ලි ගෙවන බැංකුව. ඒ ගෙවන බැංකුව තමයි BOC බැංකුව. ශාඛාව අපිට වැදගත් නැහැ BOC බැංකුව. හරි? ඊට පස්සේ දැන් සිද්ධිය මතකයිනේ. දැන් ඔයා හිතනකො මෙහෙම දැන් පියුමි රංජන් මොරටුව රංජන් කියන්නේ මොරටුව BOC බැංකුවේ ජංගම ගිණුමක් හිමි පුද්ගලයෙක්. එයාගේ ජංගම ගිණුමෙන් රුපියල් ලක්ෂ 5ක් පියුමිට ගෙවන්න කියලා මොරටුවේ BOC බැංකුවට නියෝග කරනවා. ඒක තමයි මේ සිද්ධිය. ඒතර පියුමිට තමයි ආදායම ලැබෙන්නේ. මේක රේඛනීය කරලා තියෙන හින්දා අනිවාර්යෙන් ජංගම ගිණුමක තැන්පත් කරන්න ඕනේ. පියුමි ගිහිල්ලා මේ චෙක් එක දානවා. මේ චෙක් එකට ගෙවන බැංකුව කවුද? මේ චෙක් එකට ගෙවන බැංකුව තමයි BOC බැංකුව. සල්ලි කොයි බැංකුවට ගියත් සල්ලි ගෙවන්නේ BOC බැංකුවේ. පියුමි ගිහිල්ලා මේ චෙක් එක දානවා පුතාලා BOC එකේම හොරණ බැංකුවේ මේක දානවා. මේ BOC එකේ මොරටුව බැංකුවෙන් ආපු චෙක් එකක් BOC හොරණ බැංකුවේ දානවා. දැන් මේ ඇවිල්ලා ගෙවන බැංකුව BOC බැංකුව කියන්නේ ගෙවන බැංකුව මේක ඇවිල්ලා රැස් කරන බැංකුව. ඔබට තේරෙනවනේ ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව මේකේ සමානයි. ඇයි? ගෙවන්නේත් BOC එකකින් ආදායම රැස් වෙන්නේත් BOC එකකින්. සාමාන්‍යයෙන් චෙක් පතකට ගෙවන්න ඉස්සෙල්ලා බැංකුව විසින් සැලකිලිමත් වෙන කරුණු මොනවද තියෙන්නේ? චෙක් පතකට ගෙවීමේදී බැංකුව සලකා බලන කරුණු චෙක් පතකට ගෙවීමේදී බැංකුව සලකා බලන කරුණු තුනක් තියෙනවා. ඒ කියන්නේ පියුමි ගිහිල්ලා මේ BOC බැංකුවට චෙක් එක දානවා. දැම්මහම මේකේ account එකට දාන්න කලින් කියන්නේ මුදල් වශයෙන් මේකේ account එකට එකතු කරන්නේ මේ බැංකුව ගාවසින් සල්ලි වලින්. මේ බැංකුව තමයි මුදල් වශයෙන් ඒක ගිණුමට එකතු කරන්නේ. එතකොට ඒ ගිණුමට සල්ලි චෙක්පතේ ගිණුමට සල්ලි දාන්න කලින් චෙක්පතේ යගිය බැංකුව විසින් ප්‍රධාන වශයෙන් සලකා බලන කරුණු තුනක් තියෙනවා. එකක් චෙක්පත විධිමත්ව අනකර ඇද්ද යන බව බලනවා. පළවෙනි කාරණේ. චෙක්පත විධිමත්ව අනකර ඇද්ද? කොහොමද විධිමත්ව අනකරනවද කියලා බලන්න. දිනය හරියට ලියලාද? නම හරිද? වටිනාකම ඉලක්කමෙන් අකුරෙන් හරිද? ඊට පස්සේ චෙක්පතේ විකලභාවයන් අරමයා මුකුත් නැද්ද? ඒ විධිමත් අණ කරලා තියෙනවා. රේඛනේ හරියද? පිටසම් කරලා තියෙනවා නම් ඒවා හරියද? විධිමත් අණ කරද්ද කියලා බලනවා.
ඒක පළවෙනි කාරණේ. විශේෂයෙන්ම බලනවා මේ චෙක් එක අස්සම් කරලා තියෙන එක්කෙනාගේ අස්සන එහෙම හරිද කියලා බලනවා. අස්සන චෙක් කරලා බලනවා. ඉතින් දැන් රංජන්ගේ ගිණුම තියෙන්නේ කොහෙද? ගෙවන බැංකුව මොරටුව බැංකුව. ගෙවන බැංකුව මොරටුව බැංකුව. රැස් කරන බැංකුව හොරණ බැංකුව. දැන් හොරණ බැංකුවේ කැෂියර් එකේ ඉන්න කෙනෙක්ට නැත්නම් හොරණ බැංකුවේ වැඩ කරන බැංක කෙනෙක්ට පුළුවන්ද මොරටුව බැංකුවේ තියෙන රංජන්ගේ ජංගම ගිණුම බලලා රංජන්ගේ මැන්ඩේට් එකක් මොන හරි දෙයක් තියෙන දෙයක් චෙක් කරලා රංජන්ගේ අස්සන හරිද කියලා බලන්න හොරණ බැංකුවේ VOC ඉන්න කෙනෙක්ට පුළුවන්ද මොරටුව බැංකුවේ තියෙන ડોකියුමන්ට්ස් එක බලන්න. මොකද රංජන්ගේ අස්සන තියෙන මොරටුව බැංකුව පුළුවන්ද බලන්න. පුළුවන්. ඇයි එකම බැංකුව ඒ නිසා මේ දෙකම කම්පියුටරෙන් නෙට්වර්ක් වෙලා තියෙන. ඉස්සර බෑ නමුත් දැන් තාක්ෂණත් එක්ක දියුණුයි. එකම බැංකුව නිසා ඕනම ගණතුරුකරුවෙකුගේ ගිණුමක් ඕනම ශාඛාවක ඉඳලා බලලා ඔපරේට් කරන්න පුළුවන්. ගැටලුවක් නෑ බලතේ. එහෙනම් මේක හරි. විධිමත් අනකර අධ්‍යයන බග බලන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි පුතා ගෙවීම සඳහා ගෙවීමට අනකරුගේ ගිණුමෙහි ප්‍රමාණවත් ශේෂයක් පවතීද? හරි මේ සල්ලි ගෙවන්න අනකරුගේ ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තියෙනවද කියලා බලනවා. දැන් මේ ජංගම ගිණුම තියෙන්නේ මොරටුව බැංකුවේ වුණාට හොරණ බැංකුවෙන් තමයි මේක බලන්න වෙන්නේ. හොරණ බැංකුවේ එක්කනට බලන්න පුළුවන් ද මොරටුවේ ඉන්න රංජන් ගිණුමේ ශේෂය ඇද්ද කියලා? ලක්ෂ 5කට වැඩි වෙන්න එපා. බලන්න පුළුවන්. මොකද එකම බැංකුව කම්පියුටරේ නෙට්වර්ක් වෙලා තියෙන්නේ. බලතේ. එහෙනම් ඒකත් බලන්න පුළුවන්. ඒකත් හරිය කියලා හිතන්න. ලක්ෂ 50ක් විතර තියෙනවා. ලක්ෂ 5 ගෙවන්න පුළුවන්. අස්සනත් හරියට අන කරලා තියෙනවා. ඊළඟ එක තමයි බැංකුවට ඇති නීතිමය බලය. ගෙවන්න බැංකුවට ඇති නීතිමය බලය අහෝසි වී ඇද්ද? අහෝසි වී ඇද්ද කියන එක පරීක්ෂා කරලා බලනවා. ගෙවන්න බැංකුවට තියෙන නීතිමය බලය අහෝසි වෙලා තියෙනවද කියන කාරණේ බලනවා. හරි. එතකොට කොයි වගේ කාරණාවලද බැංකුවට ගෙවන්න තියෙන නීතිමය බලය අහෝසි වෙන්නේ? කියන්නේ සල්ලි ගෙවන්න ආදායකයෙක් අතට සල්ලි ගෙවන්න මේ බැංකුවට තියෙන නීතිමය බලය අහෝසි වෙන අවස්ථා තියෙනවා. එකක් තමයි මිය යාම. චෙක් එක දීලා රංජන් මැරිලා. රංජන්ගේ මරණේ බැංකුවට දනුම් දීලා කියනවා රංජන්ගෙන් ගිය චෙක් එකකටත් ගෙවන්න එපා කියලා. එහම කිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. මැරුණාට පස්සේ ගෙවන්නේ. මොකද එයා ඒ අනකරුගේ ගෙවනු කියන ආඥාව එතනින් එහාට වළංගු වෙන්නේ නැහැ. මොකද මෙයා මැරලා තියෙන්නේ. ගෙවන්න බෑ. ඒක මේ මැරලා නම් දනුම් දෙන්නේ මේ මොරටුව BOC බැංකුවට. ඉතින් එතකොට ඒගොල්ලෝ account එක නවත්තනවා. account එක නැවතුනහම මේ BOC එකෙන් ඒක හොයාගන්න පුළුවන් නැවතුනද නැද්ද කියලා. එහෙම නැත්නම් අධිකරණයෙන් තහනම් කිරීම. ඒකට අපි කියනවා ගානීෂී ආඥාවක් කියලා. ගානීෂී ආඥාව. හරි. මොකක් හරි නඩු කටයුත්තක් නිසා රංජන්ගේ බැංකුව ගිණුම ඔක්කොම නතර කරනවා අධිකරණය මගේ. ඒතකොට ගෙවන්න බෑ. බැංකුවට කොච්චර මෙයා ගෙවනු කිව්වත් උසාවියේ ගෙවන්න එපා කියනවා නම් මේගොල්ලන්ට ලොකු රංජන් නෙමේ උසාවිය. අධිකරණ නියෝගය තමයි ලොකු වෙන්නේ. ඒතකොට ඒක ගෙවන්න තියෙන බලය අහෝසි වෙනවා. එහෙම නැත්නම් අනකරු නතර කරනවා. අනකරුගේ ගෙවීම් නතර කිරීම. අනකරුගේ ගෙවීම් නතර කිරීම. අනකරුගේ ගෙවීම් නතර කිරීම. ඒ කියන්නේ අනකරු රංජන් බැංකුවට මොරටුව බැංකුවට කතා කරලා කියන මගේ අතින් චෙක් එකක් නිකුත් වුණා. ඒකේ සල්ලි දෙන්න ඕන එකක් නෙමෙයි. ඒ නිසා සල්ලි දෙන එක එයා අරන් ගියේ නමුත් සල්ලි ගෙවන්න එපා කියලා. ඒතර චෙක් පතෙන් ගෙවනු කියලා කිව්වට අනකරු පස්සේ බැංකුවට කතා කරලා හො ලිඛිතව දැනුම් දුන්නා ගෙවන්න එපා කියලා ඉවරලා සල්ලි ගෙවන්නේ නැහැ පුතේ. ඔන්න ඔය කාරණා තුන හොඳට මතක තියාගන්න. චෙක් පතකට ගෙවන්න ඉස්සලා බැංකුවක් සැලකිලිමත් වෙන කාරණා තුන. විධිමත් අන කරලා තියනවද? ගිණුමේ සල්ලි තියනවද? ගෙවන්න බැංකුවට තියෙන නීතිමය බලය අහෝසි වෙලා තියනවද? ඔන්නෝම බලන්න. ඉතින් එකම බැංකුව නිසා ගෙවන බැංකුවයි රැස් කරන බැංකුවයි එකම බැංකුව නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මොරටුව බැංකුවට දැනුම් දෙන දේවල් ඇති වෙන සිද්ධිදාමේ ඔක්කොම හොරණ BOC එකකින් දැනගන්න පුළුවන්. දැනගෙන ඒවා ක්ලියර් කරගෙන පියුමි සල්ලි ගන්නාම දවස් 2කට පස්සේ රේකනේ දවස් 2ක් විතර යනවනේ මේ වැඩේට. දවස් 2කට පස්සේ ඒකේ සල්ලි ටික පියුමිට දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හරි ඒ කියන්නේ වෙනත් කවුරුත් මැදිහත් පාර්ශවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තොරතුරු ටික දැනගන්න මේ බැංකුවෙන් අහුවාම මේ බැංකුව උත්තර දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක BOC නෙමෙයි නේද? අන්න එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. මේක 60 නැෂනල් බැංකුව. දැන් මොකද කරන්නේ? මේක 60 නැෂනල් බැංකුව. ඒ කියන්නේ පියුමි ගිහිල්ලා HNB එකේ තමයි තමන්ගේ චෙක් එක දාන්නේ. 60 නැෂනල් බැංකුවේ තමයි තමන්ගේ චෙක් එක දාන්නේ. එවැනි අවස්ථාව 60 නැෂනල් බැංකුවෙන් තමන්ගේ චෙක් එක දාන්නේ. 60 නැෂනල් බැංකුවට පුළුවන් ද පුතේ විධිමත් අනකරයක් දෙන්න බග බලන්න ඔක්කොම බලන්න පුළුවන්. රංජන්ගේ අස්සන බලන්න පුළුවන්. බෑ මේ 60 නැෂනල් බැංකුව මේ BOC එක. HNB එකලට බෑ BOC ලගේ account තියෙන මොනවද කියලා චෙක් කරලා බලන්න.
හරි බලන්න විදියක් නැහැ. ඒ වගේම අනකරුගේ ගිණුමෙහි ගෙවීමට ප්‍රමාණවත් ශේෂයක් පවතීද කියන එක HNB එකේ ඉඳලා BOC එකේ තියෙන ජංගම ගිණුම බලන්න පුළුවන්ද? බෑ. බැංකුවට තියෙන නීතිමය බලය අහෝස් වෙලා තියෙනවා නම් ඒව දැනුම් දෙන්නේ මොරටුව BOC එකට. ඒව HNB එක දන්නේ නැහැ. ගෙවීම නතර කළාද අනකරු මේකද ඒව මුකුත් දන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම පියුමි චෙක් එක අරගෙන ආවට මේ හැඩ් නැෂනල් බැංකුවට පියුමි චෙක් එක අරන් ආවට මේ හැඩ් නැෂනල් බැංකුවට හැඩ් නැෂනල් බැංකුවට සල්ලි ගෙවන්න විදියක් නැහැ. ඇයි? මේ ප්‍රශ්න තුනට උත්තර ගන්න නැතුව මේ සල්ලි ගෙවුවොත් හදිසියෙ මේ ප්‍රශ්න වල උත්තර රින වුණොත් විධිමත් අනකල නැත්තම් ගිණුමේ ශේෂ ප්‍රමාණයක් නැත්තම් ඒ පාඩුව මේ හැඩ් නැෂනල් බැංකුව විඳින්න වෙනවා. ඒ නිසා මේ කාරණේදී හරිද? ඒ කියන්නේ මේ ගෙවන බැංකුවයි රැස් කරන බැංකුවයි එකම බැංකුවක් නොවන අවස්ථාවකදී. ඔයාලට තේරෙනවද පුතේ මම කියන දේ? ගෙවන බැංකුවයි රැස් කරන බැංකුවයි එකම බැංකුවක් නොවන අවස්ථාවකදී. දැන් මෙතන මේ තියෙන ගෙවන බැංකුව, මේ තියෙන ආදායම රැස් කරන බැංකුව මේ දෙක සමාන නෑ, අසමානයි. එකම බැංකුවක් නොවන අවස්ථාවකදී අනිවාර්යෙන් මතක තියාගන්න මේ තොරතුරු ටික ගන්න කිසියම් මැදිහත් පාර්ශවකරුවෙක්ව සම්බන්ධ කරගැනීමේ ඌමනාව තියෙනවා. ඔය ඒ කියන්නේ ගෙවන ඒ කියන්නේ දැන් මෙතෙන්දී වෙන්නේ එක බැංකුවක් තව බැංකුවකට ණය වෙනවා පුතේ. දැන් හැටන් නැෂනල් බැංකුව තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් තමයි මේ ලක්ෂ 5ක් ගෙවන්නේ පියුමිට. ඒ ගෙවන්නේ කාගේ කස්ටමර් වෙනුවෙන්ද? මේ රංජන් වෙනුවෙන්. ඒ කියන්නේ BOC බැංකුවේ කස්ටමර් වෙනුවෙන් තමයි මෙයා සල්ලි ගෙවන්නේ. ඒතර ඒ සල්ලි ටික BOC එකෙන් HNB වලට පස්සේ දෙනවා. HNB ලා කියන ඕගොල්ලන් කස්ටමර් කෙනෙක් ආවා මේ ඕගොල්ලන් කස්ටමර් කෙනෙක්ගේ චෙක් එකකට අපේ කස්ටමර් කෙනෙක්ට අපි සල්ලි ගෙව්වා. අපේ අතින් ගෙව්වේ ඒ නිසා ඒ සල්ලි ටික ඕගොල්ලෝ දෙන්න ඕනේ ඕගොල්ලන් කස්ටමර්ගෙන් අඩු කරලා කියලා. ඒ කියන්නේ රංජන්ගෙන් සල්ලි අඩු කරගෙන BOC ලා සල්ලි ටික මෙයාට දෙන්න ඕනේ. හරි ඒක තමයි තියෙන තත්ත්වය. ඒතකොට මෙතෙන්දී මේ බැංකු දෙක පුතේ ණය මේ බැංකු දෙක අතර මේ ගෙවන බැංකුවයි රැස් කරන බැංකුවයි බැංකු දෙකක් නිසා මේ බැංකු දෙක අතර තියෙනවා ණයගෙති ණයහිමි සම්බන්ධයක්. ණයගෙති ණයහිමි තත්ත්වයක්. මෙයා ණය ගැතිය මෙයා සල්ලි ගෙවන්න ඕන. ගෙවන බැංකුව තමයි ණය වෙන්නේ ණය ගැතිය. රැස් කරන බැංකුවට තමයි සල්ලි හම්බෙන්නේ එයා ණය හිමියා. ඒතර බැංකු දෙක අතර ණය ගැති ණය හිමි සම්බන්ධයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. හරි බැංකු දෙක අතර ණය ගැති ණය හිමි සම්බන්ධයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒතර ඒ ණය ගැති ණය හිමි සම්බන්ධය තුලනය කරන්න ඕන. මෙයාගෙන් එන්න ඕන සල්ලි ටික මෙයාට දෙන්න ඕන ලක්ෂ 5. ඉතින් මේ ලක්ෂ 5 දෙන්න ඒ කියන්නේ ඒ වගේ ණය ගැති ණය හිමි සම්බන්ධතාව තුලනය කරන්න සම්බන්ධ වෙන ආයතනය තමයි නිෂ්කාශනාගාරය කියලා කියන්නේ. නිෂ්කාශනාගාරය. අර ඕගොල්ලන්ට ගෙදෙට්ට කියන නම් තියෙන්නේ චූටි බබා සුදු පුතා ඒ වගේ නම් තියෙන්නේ. ඒ වගේ මේක නිකන් ගෙදෙට්ට කියන නමක් වගේ නිෂ්කාශනාගාරය කිව්වා. මේකේ නම මොකද්ද? ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ්. පෞද්ගලික සමාගම ප්‍රයිවට් ලිමිටඩ්. හරි. ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. මේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම හදලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ සියලුම වාණිජ බැංකු කොටස් ප්‍රාග්ධනය දරන සමාගමක් තමයි නිෂ්කාශනාගාරය කියලා කියන්නේ. ඔක්කොම වාණිජ බැංකුයි මහ බැංකුවයි එකතු වෙලා දාගත්ත සමාගමක්. එතකොට දැන් මේ හොඳට අහගෙන ඉන්න පියුමි ගිහිල්ලා මේ චෙක් එක තැන්පත් කරාම හැඩ් නැෂනල් බැංකුවේ හැඩ් නැෂනල් බැංකුවට මේ ප්‍රශ්න තුනට උත්තර ගන්න විදිහක් නැහැ නේ. මොකද්ද විධිමත් අන කරලා තියෙනවද? ගිණුමේ සල්ලි තියෙනවද? නීතිමය බලය අවශ්‍ය වෙලාද? මේ ප්‍රශ්න වලට මෙයා උත්තර දන්නේ නැහැ නේ. ඒවා කෙලින්ම ඒ කියන්නේ බැංකු නීතිය අනුව ඒවා කෙලින්ම මේව කෝල් කරලා අහන්නත් බෑ. හැඩ් නැෂනල් බැංකුවේ මැනේජර්ට BOC මැනේජර්ගෙන් අහන්න මොකුත් බෑ. කොච්චර ළඟ තිබ්බත් බෑ. ඔයා හිතන්නකෝ මෙහෙම එකම බිල්ඩින් එකේ තමයි හැඩ් නැෂනල් බැංකුවයි මේ තියෙන්නේ HNB එක. මේ තියෙන්නේ BOC එක. හරි මෙච්චර ළඟයි මේ බැංකු දෙකේ. මේ විදියට ළඟ තිබ්බත් මේ බැංකු දෙක. මෙයාගේ චෙක් එකක් මෙයා ගාව ඇවිල්ලා තැන්පත් කරාම මෙතන ඉන්න මැනේජර්ට හරි මේ උඩම තට්ටුවේ මෙතන ඉන්න මැනේජර් මෙතන අපෝහතන වීදුරුවක් තියෙනවා දාලා එහා බිල්ලිම පේන්නේ. මේ වීදුරුව කොච්චර ළඟයිද කියනවනම් වීදුරු මේගොල්ලෝ දවල්ට කියන කෑම එකේ හොදි මාරු කරගන්නවා මේ සිදුරෙන් කියලා දන්නකො. එච්චර ළඟයි කියලා දන්නකො. එච්චර ළඟයි. හරි. තේක හදලා මේ එහා පැත්තට දෙනවා මචං සීනි ටිකක් දාලා දීපන් සීනි නෑ මගේ බෝතලේ කියලා. ඒච්චර ළඟයි. ඒත් මේගොල්ලන්ගෙන් අහන්න බෑ ඔය කරුණු කාරණා තුන. නිසා නිෂ්කාශනාගාරය හරහා තමයි ඒව අස්ස ගන්න. ඒතර ඒක මොකක්ද දන්නවද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලන්ට ලැබෙන දැන් හැඩ් නැෂනල් බැංකුවට පියුමිකි චෙක් එක ලැබෙනවනේ. ලැබුණාම මේගොල්ලෝ චෙක් එකේ ඉස්සරහයි පිටිපස්සයි මක් කරනවා? ෆොටෝ ගහනවා. ඒගොල්ලෝ ෆෝන් එකෙන් ෆොටෝ ගහන අපි ඒකට කියන ස්කෑන් කරනවා කියලා. ස්කෑන් මැෂින් එකක් ගාවට දාලා මේ දෙක ෆොටෝ ගහ ගන්නවා. ඒ ෆොටෝ එකට අපි කියන ඉමේජ් එකක් කියලා. ඉමේජ් එක. හරි ඒ ෆොටෝ එක ඉමේජ් එක. ඒ ඉමේජ් එක
කම්පියුටර් නෙට්වර්ක් එකක් කරා හෙඩ් නැෂනල් බැංකුවේ මේ ඉමේජ් එක මක් කරනවා. මේගොල්ලන්ට චෙක් එකේ ඉමේජ් එක මේගොල්ලන්ට එවනවා. චෙක් එකේ ඉමේජ් එක මේගොල්ලන්ට එවුවට පස්සේ ඒගොල්ලෝ ඒක චෙක් කරලා බලලා හරියට තියෙනවද මූලික කරුණු කියලා ඒක යවනවා කාටද? BOC බැංකුවට යවලා මේ ප්‍රශ්න තුන අහනවා. බලන්න මේ චෙක් එක ඕගොල්ලන්ගේද? මේගොල්ලෝ කියනවා ඔව් කියලා. බලන්න මේ අස්සන හරියද? මේගොල්ලෝ කියනවා හරි කියලා. බලන්න ලක්ෂ 5ක් ගෙවන්න රංජන ගිණුමේ සල්ලි තියෙනවද? කිසි ගැටලුවක් නැහැ සල්ලි තියෙනවා. ඌ මැරිලාද? මැරිලා නැහැ. උසාවියෙන් එපා කියලාද? උසාවියෙන් එපා කියලා නැහැ. හරි අනකරු ගෙවීම නතර කළාද? ඒ මුකුත් කළා නැහැ. නිෂ්කාශනාගාරය කියන එහෙනම් අපි හෙඩ් නැෂනල් බැංකුවට කියන්නම් ලක්ෂ 5ක් ගෙවන්න කියලා පස්සේ ඕගොල්ලන් ගිණුමෙන් එක මාරු කරනවා කියන්නේ. මේ BOC බැංකුව කියනවා කිසි ගැටලුවක් නැහැ ගෙවන්න කියන්නේ කියලා. ඒතර ඒ පණිවිඩය මෙහාට ආවම මෙයා ඒක මෙයාට ෆෝවර්ඩ් කරනවා. ෆෝවර්ඩ් කරාම ඔන්න දැන් පියුමි ආවහම පියුමිට ලක්ෂ 5ක් ගත්තා. පියුමිට ලක්ෂ 5ක් ගත්තා. හැබැයි වැඩේ තියෙන්නේ පුතේ පියුමිට ලක්ෂ 5ක් ගත්තට මේ හෙඩ් නැෂනල් බැංකුව තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් තමයි ලක්ෂ 5 දෙන්නේ පියුමිට. දැන් පියුමි නිදහස්. දැන් හෙඩ් නැෂනල් බැංකුවට සල්ලි හම්බෙන්න ඕනේ BOC එකෙන්. ඒ කියන්නේ BOC එක ණය ගැතිය වෙලා HNB එක ණය හිමිය වෙලා. කොහොමද ඔය ණය ගැති ණය හිමි සම්බන්ධය තුලනය කරන්නේ? එහෙම නැත්නම් කොහොමද ඔය සල්ලි ටික මාරු කරන්නේ? ඒ කියන්නේ කොහොමද ඔය BOC එකෙන් HNB වලට සල්ලි ටික මාරු කරන්නේ? දරුවනේ ලංකාවේ තියෙන හැම වාණිජ්‍ය බැංකුවකම ප්‍රධාන ගිණුම තියෙන හැම වාණිජ්‍ය බැංකුවක් විසීම අනිවාර්ය ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුලේ ගිණුමක් පවත්වාගෙන යන්නම ඕනේ. ඒ ගිණුමේ බැරට අනිවාර්යයෙන් යම්කිසි ශේෂයක් තියෙන්න ඕනේ. මේ තියෙන BOC ගිණුම, මේ තියෙන HNB ගිණුම. මේකේ අවම ශේෂයක් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පවත්වාගෙන යන්න ඕනේ. ඒතර ඔයා දන්නවා එහෙනම් පුතා මේ සල්ලි කවුරු කාටද ගෙවන්න ඕනේ කියලා BOC එකෙන් තමයි දැන් සල්ලි ගෙවන්න ඕනේ කාටද? හෙඩ් නැෂනල් බැංකුවට. ඒ නිසා මේ බැරට තියෙන මුදල හර වෙන ලක්ෂ 5ක් කෙලින්ම මෙයාට හර වෙනවා. හර වෙන්නේ මොකක් කියලාද? HNB කියලා හර වෙනවා. ඊට පස්සේ HNB account එකට ලක්ෂ 5ක් මක් වෙනවද පුතේ? බැර වෙනවා මොකක් කියලාද? BOC කියලා බැර වෙනවා. ඒකේ තේරුම තමයි BOC එකේ HNB වලට මක් කළා සල්ලි ගෙවුවා කියන කාර්යය. ඒතර මේ චෙක්පත් සම්බන්ධයෙන් බැංකුව අතර ඇති වෙන ණයගැති ණයහිමි සම්බන්ධය තුලනය කරන්න ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලේ මේ නිෂ්කාශනාගාරයේ දැනුම් දීම මත ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලේ තියෙනවා ඊටාම වේගවත් කම්පියුටර් සිස්ටම් එකක්. ඒ කම්පියුටර් සිස්ටම් එකට අපි කියනවා දරුවනේ RTGS කියලා කියනවා. RTGS කියලා කියන්නේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් කියන එක. ගණදුනුව ලැබුණු සැනින් එසනින් ඒ හරබැර වීම වෙනවා. හැබැයි ගණදුනුවක වටිනාකම ලක්ෂ 10ට වඩා වැඩි වෙන්න ඕන. කුඩා ගණදුනුව තුලනය කරන්නේ. ඒ විශාල ගණදුනුව තුලනය කරන පද්ධතිය තමයි RTGS එක කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට තමයි ණයගැති ණයහිමි සම්බන්ධතාවයේ තුලනය වෙන්නේ මේ චෙක්පත් නිෂ්කාශනයේ. එතකොට මම චුට්ටක් මේක මකනවා. එතකොට දැන් ඉස්සර දැන් ඔහොම දරුවනේ දැන් මේ පියුමි මේ චෙක් එක හෙඩ් නැෂනල් බැංකුවේ දැම්මට පස්සේ පියුමි මේ චෙක් එක හෙඩ් නැෂනල් බැංකුවේ දැම්මට පස්සේ මේ ප්‍රශ්න අහනවානේ මේ විදිහේ ප්‍රශ්න මේක නිෂ්කාශනාගාරය හරහා ගෙවන්න පුළුවන්ද අස්සන හරිද අරකද මේකද කියලා ඒ ප්‍රශ්න ටිකක් හෙඩ් නැෂනල් බැංකුවෙන් අහනවා. අහලා ඔයා හිතනකො රංජන්ගේ account එකේ සල්ලි තිබුණ නැහැ කියලා ලක්ෂ 5ක් ගෙවන්න ලක්ෂ 4යි තිබ්බේ. එතකොට කෙලින්ම මේ ණයගැති මේ BOC මොරටුව බැංකුව කියන ඕගොල්ලෝකට ලක්ෂ 5ක් ගෙවන්න එපා. මොකද මෙයාගේ account එකේ තියෙන ලක්ෂ 4යි. ඕගොල්ලෝ ලක්ෂ 5ක් ගෙවලා අපිට ඕගොල්ලන්ට සල්ලි ගෙවන්නොත් අපි ඒකට වක් කියන්නේ නැහැ. ඒ නිසා අපේ රෙකමන්ඩ් එක තමයි චෙක් එකට ගෙවන්න එපා. ගෙවන්න නැතුව අගරු කරන්න කියනවා. අගරු කරනවා කියලා කියන්නේ අගරු වීම. අගරු වීම කියලා කියන්නේ පුතේ චෙක් එකකට ගරු කරනවා කියලා කියන්නේ චෙක් එකකට සල්ලි දෙනවා. අපි චෙක් එකක් තැන්පත් කරනවා අපිට සල්ලි දෙනවා නම් ඒකට අපි කියනවා ගරු කිරීම කියලා. කිසියම් හේතුවක් නිසා මොනියම් හෝ හේතුවක් නිසා චෙක්පතකට මුදල් ගෙවීම බැංකුව ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට අපි කියනවා දරුවනේ මොකද්ද? අගරු වීම කියලා කියන්නේ. අගරු වීම. දැන් ඉස්සර චෙක්පත අගරු වෙනවා වගේ නෙමෙයි. දැන් අගරු වීම කියන එක පොඩ්ඩක් වෙනස්. ඒකට පාවිච්චි කරන ලේඛන රාමය වෙනස්. අපි ඒව තව ඉදිරි පියවරකදී සාකච්ඡා කරමු. ඒත් ඕනෝවා තමයි නිෂ්කාශනය කියන එකේ අර්ථකථනය වෙන්නේ. නිෂ්කාශනය කියන එක අර්ථකථනය වෙන්නේ. හරි. හරි. එහෙනම් අපි චෙක්පත් නිෂ්කාශනය කියන මාතෘකාව පටන් ගමු. මාතෘකාව ලියමු. right පිටුවංක පුතාලා පෙන්නන්න පිටුවංක දැන් අර හැම වෙලේම චෙක්පත නිෂ්කාශනය කරනකොට ඉස්සර ක්‍රමයේදී ළමයි භෞතික චෙක්පත තමයි භාවිතා කරන්නේ ඔරිජිනල් චෙක් එක. මේ බලන්නකෝ. දැන් හෙඩ් නැෂනල් බැංකුවට පියුමි ගෙනල්ලා චෙක් එක දානවනේ භෞතික චෙක්පත. එයා ඊට පස්සේ ඒකේ තියෙන ඩීටේල්ස් අරම එයා ලියා ගන්නවා නම් ලියාගෙන ඒ චෙක්පත් ටික මිටි බැඳලා ලංකාවේ වාණිජ්‍ය බැංකුව 26ක් තියෙනවා නම් ඒ 26ටම අදාළ චෙක්පත් ටික වෙන වෙනම මිටි බඳිනවා. මිටි බැඳලා ඒවා එකතු කරගෙන යන කූරියර් සර්විස් වෙනවා. ඒ කූරියර් සර්විස් එකෙන් දාලා ඉවරලා ඒකේ යවනවා කොහෙටද?
BOC මොරටුව ශාඛාවට. යවලා මේ භෞතික චෙක්පත චෙක් කර කර එක ඒවා ලියලා තමයි මේකට ගෙවන්න පුළුවන්ද බැරිද කියලා ආපහු වරය වෑන් එක දාලා මෙතෙන්ට එවනවා. හරි. ඉතින් ඕක වෑන් එක භෞතිකව වෑන් එකකින් තමයි එහාට මෙහාට යන්නේ. ඉතින් එතකොට මේ භෞතික චෙක්පත ප්‍රවාහණය කිරීමේදී චෙක්පත මගදී විකල වෙනවා. හොරකම් කරනවා. අස්ථානගත වෙනවා. බැංකුවල ගබඩා පිරිවැය සහ ඉඩකඩ කියන එක අති විශාල විදිහට පාවිච්චි කරන්න ඕනේ චෙක්පත් ගබඩා කරලා තියාගන්න. ඉතින් වර්තමානයේදී ඒක ඒ අඩුපාඩු වළක්වන්න තමයි චෙක් එකේ ඉස්සරහ පිටිපස්සේ ෆොටෝ ගහලා යවන්නේ. ওই ෆොටෝ ගහලා නිෂ්කාශනට යවන ක්‍රමයට අපි කියනවා ඡායාගත නිෂ්කාශනය කියලා. නැත්නම් අපි කියනවා ඡායා පිළිඹුගත. ඡායා පිළිඹුගත නිෂ්කාශනය. හරි ඡායා පිළිඹුගත ඡායාගත නිෂ්කාශනය. ඉමේජ් ක්ලියරින් කියලා කියන්නේ. එතකොට විකල වීම, අස්ථානගත වීම, හරි ඒ වගේ හොරකම් කිරීම කිසිම දෙයක් කරන්න බෑ. භෞතික චෙක්පත යන්නේ චෙක්පතේ ෆොටෝ එකක් තමයි අනිවාර්යෙන්ම යන්නේ. හරි ඉතින් මේ ක්‍රමය ඇත්තටම වාසි බැංකුවල ප්‍රවාහන වියදම් අඩු වෙනවා, ගබඩා පිරිවැය අඩු වෙනවා. අනිත් එක ඉතා ඉක්මනට දැන් ඉස්සර පුතේ ගොඩාක්ම ඉස්සර කාලේ T+7 day තිබුණේ. ඒ කියන්නේ today and another 7 days. අද චෙක් එක දැම්මම නම් තව දවස් 7කින් තමයි සල්ලි එන්නේ. නමුත් අද තියෙන්නේ T+1 day කියන එක. අද දැම්මම නම් හෙට කියන දවස් සල්ලි හම්බ වෙනවා. දවස් 1යි උපරිම 2යි යන්නේ. ඒ දවස් එකෙන් දෙකෙන් හම්බෙන්නේ මෙන්න මේ ඉමේජ් ක්ලියරින් සිස්ටම් එකකින්. ඒ කියන්නේ භෞතික චෙක්පත භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම මේ කියන්නේ තරම් අඩු කාලයකදී මේ අපිට චෙක්පතක් නිෂ්කාශනය කරගන්න වෙන්නේ නැහැ. හරි ඉතින් ওই ක්‍රමයට කියන්නේ ඡායාගත නිෂ්කාශන ක්‍රමය කියලා කියන්නේ. ගණන්දුකරුවන්ටත් වාසිය මොකද ගණන්දුකරුවන්ගේ ගිණුමටත් ඉතා ඉක්මනට මුදල් එක් රැස් වෙනවා. රයිට්. අපි නම් චෙක්පත් නිෂ්කාශනාගාරය කියන එක බලමු. චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරන ණය ගැති හා ණය හිමි චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරන රැස් කරන හා ගෙවන බැංකුවල ණය ගැති හා ණය හිමි සම්බන්ධතාවයන් මහ බැංකුවේ ඒ නමින් නැති ගිණුම් මගින් තුලනය කිරීම. රයිට් හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරන රැස් කරන හා ගෙවන බැංකුවල ණය ගැති හා ණය හිමි සම්බන්ධතාවය මහ බැංකුවේ ඒ බැංකු නමින් ඇති ගිණුම් මගින් තුලනය කිරීමයි. මේ සඳහා මහ බැංකුවේ තත්කාල දළපැවුම් පද්ධතිය සම්බන්ධ වෙන හයිලයිට් කරගන්න. රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් කියලා එකට කියන්නේ කෙටියෙන් අපි කියන්නේ RTGS කියන සිස්ටම් එක. RTGS. ඒ කියන්නේ ගිණුම් වලට ටක් ගාලා හරබර කරන පරිගණක පද්ධතිය තමයි RTGS කියලා කියන්නේ. රයිට් බලන්න මෙන්න මේ කොටස ඉතාම වැදගත්. ඒකත් හයිලයිට් කරගෙන රැස් කරන බැංකුව සහ අනලත් බැංකුව එකම බැංකු ශාඛාවක් නෙමෙයි එකම බැංකුවක් වෙන්න ඕන ළමයි. ශාඛාව කියන එක කපන්න. රැස් කරන බැංකුව හා ගෙවන බැංකුව එකම බැංකුවක් නොවන සෑම අවස්ථාවකදීම මේ තොරතුරු ගන්න විදියක් නැහැ නේ. එහෙනම් නිෂ්කාශනය කියන එක අවශ්‍ය වෙනවා. හයිලයිට් කරගන්න. නිෂ්කාශනයට සම්බන්ධන ප්‍රධාන පාර්ශ්වකාරය තුනයි ඉන්නේ. එකක් තමයි සල්ලි ගෙවන බැංකුව BOC එක මේ උදාහරණය අනුව සල්ලි ගන්න රැස් කරන බැංකුව HNB එක. ඊට අමතරව ඒ දෙන්න සම්බන්ධීකරණය වෙන්නේ නිෂ්කාශනාගාරයෙන්. හයිලයිට් කරගන්න. රයිට් බලන්න ඊට පස්සේ අපි ලංකා ක්‍රිය පෞද්ගලික සමාගම මේ කියන එකට යමු. ඒ කියන්නේ නිෂ්කාශනාගාරය. බලන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ උපේක්ෂකයක් ලෙස ක්‍රියාත්මක වූ නිෂ්කාශනාගාරය වාණිජ්‍ය බැංකුවල සහ මහ බැංකුවේ ප්‍රාග්ධන දායකත්වයෙන් යුක්ත සමාගමක් බවට පරිවර්තන වුණා 2001 දී. ඉදිගහ ගන්න මහ බැංකුව හා වාණිජ්‍ය බැංකුවල ප්‍රාග්ධන දායකත්වයෙන් කියන ඉදිගහ ගන්න. සාමාන්‍ය ලංකා ක්‍රිය සමාගමේ තියෙන කාර්යයන් කීපයක් අපි ලියමු මේගොල්ලෝ කරන වැඩ. පළවෙනි එක චෙක්පත් සහ අනකර රැස් කිරීම සහ වර්ග කිරීම. චෙක්පත් සහ අනකර රැස් කිරීම සහ වර්ග කිරීම. රැස් කිරීම සහ වර්ග කිරීම. ඊට පස්සේ එක් බැංකුව විසින් ගෙවී යුතු ශුද්ධ වටිනාකම්
එක් බැංකු විසින් ගෙවිය යුතු ශුද්ධ වටිනාකම් ගණනය කිරීම. ශුද්ධ වටිනාකම් ගණනය කිරීම. ගණනය කිරීම. ඊට පස්සේ එම ශුද්ධ වටිනාකම් මහ බැංකුවේ RTGS වෙත, ඒ කියන්නේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් කියන එක උති. RTGS වෙත දැනුම් දීම. RTGS වෙත දැනුම් දීම. ඊළඟ अंतर बैंकु ගෙවීම් පද්ධතිය. अंतर बैंकु ගෙවීම් පද්ධතිය. වරහන් ඇතුලේ දාන්න ස්ලිප්ස් කියලා. ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් කියන එක ස්ලිප්ස්. ශ්‍රී ලංකා अंतर बैंकु ගෙවීම් පද්ධතිය. පවත්වා ගැනීම. ශ්‍රී ලංකා अंतर බැංකු ගෙවීම් පද්ධතිය පවත්වා ගැනීම. right. හරි ඔනෝ තමයි නිෂ්කාශනාගාරයට අයිති වැඩ වෙන්නේ. හරි අපි ඡායාගත නිෂ්කාශනයේ පිළිබඳව ලියමු. මෙහෙම ලියමු. ඡායාගත නිෂ්කාශනය. निष्काशन क्रियावलिයේ සෑම අදියරක් සඳහාම භෞතික චෙක්පත වෙනුවට භෞතික චෙක්පත වෙනුවට චෙක්පතේ ඡායා පිළිබිඹුවක් වරහන් ඇතුලේ දාන්න ඉමේජ් කියලා. ඉමේජ් චෙක්පතේ ඡායා පිළිබිඹුවක් ඉමේජ් එක. image 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 ඡායා පිළිබිඹුවක් භාවිත කිරීමේ ක්‍රමය ඡායාගත නිෂ්කාශනයේ ලෙස හඳුන්වයි. ඡායාගත නිෂ්කාශනයේ ලෙස හඳුන්වයි. ඡේද කඩන්න. චෙක්පත සම්බන්ධයෙන් වන
ගෙවන බැංකුව සහ චෙක්පත සම්බන්ධයෙන් වන ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව චෙක්පත සම්බන්ධයෙන් වන ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව එකම බැංකුවක් නොවන අවස්ථාවලදී එකම බැංකුවක් නොවන අවස්ථාවලදී සෑම විටම නිෂ්කාශනය අවශ්‍ය වේ. එහිදී සාමාන්‍යයෙන් රැස් කරන බැංකුව විසින් ලබා ගන්නා චෙක්පතේ ඡායා පිළිබිඹු නිෂ්කාශනාගාරය හරහා ගෙවන බැංකුව වෙත ඉදිරිපත් කර ගෙවීම සඳහා අනුමැතිය ලබා ගනී. අනුමැතිය ලබා ගනී. right. ඒක තමයි ඡායාගත චෙක්පත් නිෂ්කාශනයේදී වෙන්නේ. හරි. හොඳයි අපි යමු 24 වෙනි පිටුවේ අන්තිම කොටසේ ඡායාගත චෙක්පත් නිෂ්කාශනයේ වාසි කියන කොටසට යමු. ඒක ලියමු මේ. මේ ඡායාගත චෙක්පත් නිෂ්කාශනයේ වාසි. පළවෙනි එක. අවම කාලයකින් ගනුදෙනු සිදු කළ හැකි වීම. සල්ලි ගන්නත් පුළුවන්, සල්ලි ගෙවන්නත් පුළුවන්. අවම කාලයකින් ගනුදෙනු සිදු කළ හැක. ඊට පස්සේ චෙක්පත් නිෂ්කාශනයේදී දැරූ ප්‍රවාහන පිරිවැය අවම වීම. චෙක්පත් නිෂ්කාශනයේදී දැරූ ප්‍රවාහන පිරිවැය අවම වීම. right. ඒ වගේම බැංකුවල ගබඩා ඉඩකඩ ඉතිරි වීම. බැංකුවල ගබඩා ඉඩකඩ ඉතිරි වීම.
ඊළඟ නිෂ්කාශනයේදී සිදු වූ විකල වීම, නිෂ්කාශනයේදී සිදු වූ විකල වීම, අස්ථානගත වීම යනාදිය අවම කළ හැක. යනාදිය අවම කළ හැක. ඊළඟ චෙක්පත් සම්බන්ධ විශ්වාසවන්තභාවය ඉහළ යාම. චෙක්පත් සම්බන්ධ විශ්වාසවන්තභාවය ඉහළ යාම. අන්තිම එක. දැන් ඉස්සර පරණ ක්‍රමේදී පුතේ, ඒ කියන්නේ භෞතිකව චෙක්පත භාවිත කරන කාලෙදී මොනවා හරි අඩුපාඩුවක් වෙලා චෙක්පතට ගෙවීමක් කරන්න බැරිනොත් ඒ චෙක්පත උඩ රතු පාට තීන්තෙන් ලියනවා මෙන්න මේ හේතුව හින්දා මේ චෙක් එකට ගෙවන්න බෑ කියලා. ඒතකොට ආපහු මොන හේතුවක් හින්දාවත් ඒ චෙක්පත පාවිච්චි කරන්න බෑ. නමුත් වර්තමානයේදී එහෙම නෙමේ. වර්තමානයේදී තියෙන ඡායාගත නිෂ්කාශන ක්‍රමයේදී චෙක්පතක් අගරු වුණොත් හරි ඒකට චෙක්පත උඩ මුකුත් දියන්න අපි භෞතික චෙක්පත පාවිච්චි කරන්නේ නැහනේ. ඒතර ඒ අගරුවට හේතු දක්වමින් එවනවා විශේෂ ලියවිල්ල. ඒකට කියනවා අගරු සරහන් නිවේදනය කියලා. දැන් මේ චෙක් පරිචයේදී කියන්නේ චෙක්පත් භාවිතා කරනකොට ඒම චෙක්පත නැවත ඉදිරිපත් අගරු වුණත් ඒක නැවත ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් කාටරි දිනේ දාන්න අමතක වෙලා චෙක් එකේ. එතකොට අර අගරු සරහන් පත්‍රිකාවේ තියෙනවා චෙක් එකේ දිනේ දාලා නැහැ කියලා. එතකොට මේ අගරු සරහන් පත්‍රිකාවේ කොපි එකක් යනවා කාටද? අනකරුට. මේ කොපි කියන්නේ කවුද? මේ ආදායකයාට. එතකොට ආදායකයා මොකද කරන්නේ? අනකරු හොයාගෙන ගිහිල්ලා ඒකේ තියෙනවා ඒ අගරු සරහන් නිවේදනයේ තියෙනවා පොඩි කොටුවක් රිමාක් කියලා. ඒකේ දිනේ දාලා එයාගේ සම්පූර්ණ අස්සන එතන ගැහුවට පස්සේ ඒක ගිහිල්ලා ආපහු තමන්ගේ බැංකුවට දුන්නාට පස්සේ බැංකුව ඒක ස්කෑන් කරලා ආයි නිෂ්කාශනාගාරයට යවනවා. යවුවට පස්සේ නිෂ්කාශනාගාරය ක්ලියර් කර ගන්නවා මේකට ගෙවන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ පරණ ක්‍රමේදී චෙක් එකක් අගරු වුණත් මුකුත් කරන්න බෑ. නමුත් අලුත් ක්‍රමේදී අගරු චෙක්පත් ඇතැම් අගරු චෙක්පත් වලට මුදල් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒක වාසිය. ඔබ ලියන්නේ මෙම ක්‍රමේදී අගරු චෙක්පත් වලට ඇතැම් අවස්ථාවලදී නැවත ඉදිරිපත් කළ හැකි අවස්ථා ඇත. ඇතැම් අවස්ථාවලදී නැවත ඉදිරිපත් කළ හැකි අවස්ථා ඇත. ක්වෙස්චන් එකට යමු. බලන්න ක්වෙස්චන් එක. චෙක් පතකට ගෙවීමට බැංකුවට ඇති නීතිමය බලය අවශ්‍ය වෙන අවස්ථා මොනවද කියලා අහන්නේ. මම ඔයාලට කිව්වා පැහැදිලිවම නීතිමය බලය අවශ්‍ය වෙන අවස්ථා තුනක් තියෙනවා කියලා. ලියන්න මෙහෙම. අනකරුගේ මිය යාම බැංකුව වෙත දැනුම් දීම නිසා ගෙවන්න තියෙන නීතිමය බලය අවශ්‍ය වෙනවා. අනකරුගේ මිය යාම බැංකුව වෙත දැනුම් දීම නිසා ඊළඟ අනකරුගේ බැංකු ගිණුම් අධිකරණයක් මගින් තහනම් කිරීම නිසා වරහන් ඇතුලේ ගානිෂී ආඥාවක්
ගානිෂී ආඥාවක්. ඊට පස්සේ තුන්වෙනි එක අනකරු විසින් චෙක් පතට ගෙවීම් නොකරන ලෙස බැංකුව දැනුවත් කර ඇති අවස්ථාවකදී ඔන්න ඒ චෙක් පතකට ගෙවන්න බැංකුවට තියෙන නීතිමය බලය අහෝසි වෙන අවස්ථාවල් තමයි දරුවනේ ඔන්න ඕවා. හරි. එහෙනම් අපි ඒ නිබන්ධනයට දාලා මූලික කොටස් ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. අභ්‍යාස කරනකොට තවත් ඔබට චෙක් පත් පිළිබඳව හොඳ අත්දැකීමක් අනිවාර්යයෙන්ම ලැබෙවි. හරි. ආයුබෝවන්.